නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්නතුනි, හිමිදිරි පාන්දර දහසක් බුදුන් බුදු වෙන උදෑසනක බොහෝ කාලයකට පස්සේ ඔබ අප සියලු දෙනාම එකට එකතු වෙලා බුදු වදනක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව. මා කලිනුත් අනන්තවත් එහි පස්සිකෝ වැඩසටහනින් මතක් කළා, මේ හිමිදිරි පාන්දර මනුෂ්‍යයා කියන සත්වයාගේ හිත ඊ타ත්ම ප්‍රභාෂරයි. මේ ප්‍රභාෂර හිතකින් උදේට අවදි වෙන්න පුළුවන් මනුෂ්‍යයාට විතරයි. මේ ප්‍රභාෂර හිතකින් අවදි වෙන අපට අපේ ජීවිතය ආලෝකමත් කරගන්න, බබළුවා ගන්න, අලුත් සංකල්පනා මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ, අලුත් සංකල්පනා ඔස්සේ හිතන්න පුළුවන් වෙන්නේ, නව නිර්මාණ කරා අපේ සිත පුබුදුවාලන්නට පුළුවන් වෙන්නේ අපේ වීරිය මත, උත්සාහය මත. එහෙමනම් උසස් මනසක් ඇති අපි මනුෂ්‍යයන් හැටියට ඉපදිලා අඩුම තරමේ වීරිය වඩන්න ඕන, මිල මුදල් හම්බ කරන්න වගේම ගේ දොර ඉඩකඩම් යාන වාහන දේපල ඒ සියල්ලක්ම අපේ ජීවත් වීම සඳහා උපකාර වෙනවා. ඒක ඇත්තයි. ඒකටත් වඩා අපි උත්සාහවත් වෙන්න ඕනන්නේ ඉපදුනාට වඩා යම් ප්‍රමාණයක ගුණයක් වැඩි දියුණු කරගෙන මැරෙන්න පුළුවන්ද කියලා හිත හදාගන්න. හේතුව මොකද? ඉපදීම නැතිවීම ස්වභාව කොට ඇත්තේ. අපි උපන්නේ ස්වභාව ධර්මයට අනුවමයි. මොනතරම් ආශාවෙන් තෘෂ්ණාවෙන් යමක් රැස් කරගෙන හිටියත් හෙට අනිද්දා අපි මැරිලා යන්නේ ස්වභාව ධර්මයට අනුවයි. ඒක වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සල්ලි වලින් බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. උගත්කම නිසා බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් Tamanට ඕන හැටියට. මේ ලෞකික භෞතික සම්පත් වලින් බොහෝ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි අපේ ආකල්ප වෙනස් කරනවා කියන එක සල්ලි වලින් කරන්න බෑ. මේ ආකල්ප වෙනස් කරගන්න නම් ධර්මානුධර්ම පිළිවෙත් වල අපේ හිත පුරුදු කරන්න ඕන. ඒවං සුභාවිතං චිත්තං, අපේ සිත ස්වභාවිත සිතුවිලි වල පුරුදු පුහුණු කරන්න ඕන. සමත විදර්ශනා භාවනාවකට සිත පුරුදු කරන්න ඕන. ඒ සමතය භාවනාවකින්, විපස්සනය භාවනාවකින් වැඩි දියුණු කරගන්න උතුමන්ට පමණක් පුළුවන්කම තියෙනවා. තමන්ගේ හිතේ හටගන්නා වූ සියලු ආවේගයන් తాවකාලිකව සමනය කරගන්න, එහෙම නැත්නම් දීර්ඝ කාලීනව සමනය කරගන්න. සමතය කියලා කියන්නේ తాවකාලිකව සිත තැම්පත් කර ගැනීම. විපස්සනා කියන්නේ සදාකාලිකව සිතේ එන ආවේගයන් පාලනය කරන්න, දමනය කරන එක. එහෙමනම් වාසනාවන්ත පින්නතුනි, ලෝකේ හිත හදපු අය තමයි සැනසille මැරිලා තියෙන්නේ. ඇඟ හදන එක වටින දෙයක්. අනිත් බොහෝ දේවල් හදන්න ලේසි. හැබැයි උපන් අපට හිත හදනවා කියන එකට නම් සෑහෙන අමාරුවක්. හිත හදන්න, හිත දෙස බලන්න ඕන. හිතේ හටගන්නා වූ ආවේග හඳුනා ගන්න ඕන. හිතේ ආවේග හඳුනාගෙන ඒ ආවේග මතුවෙන ස්වરૂපය, ස්වභාවය තේරුම් අරගෙන ඒ හටගන්නා වූ ආවේගයන් පාලනය කරන, සමනය කරන ධර්ම මාර්ගයකට අපි සිත
යොමු කරගන්නවා. තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රඥ වහන්සේ, තථාගතයන් වහන්සේ ලෝකයට කියලා දුන්නේ ඔන්න ඔය හිත හදන පිළිවෙල. හිත නිවන පිළිවෙල. නිබ්බාන ගමනම් මග්ගං. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. නිවන් දකින්න, නිවීමක් ස්පර්ශ කරන්න පුළුවන් වටිනා ධහමකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් අද මම මේ පින්වත් අපේ ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටත් ස්වර්ණ වාහිනිය හරහා ලෝකේ බොහෝ රටවල් වලය අනිවාර්යයෙන්ම මේ එහිපස්සිකෝ වැඩසටහන නම් බොහොම කැමැත්තෙන් බලන. එහෙනම් ඔබ ලෝකයේ කොතනක හිටියත් අන්තර්ජාලය හරහා මේ මොහොතේම ඔබ මේ එහිපස්සිකෝ වැඩසටහන බලනවා නම් ඔබටත් ඔබේ දූ දරුවන්ටත් හිතන්න පුළුවන් බුදු වදනක් දේශනා කරන්නයි මං අද කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ 45 වසරක් පුරාම උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා අවබෝධ කරගත්ත මේ ආධ්‍යාත්මික දැනීම ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝකයට කියලා දුන්නා. මේ වගේම පින්පුරන වස්සාන සමයේ උන්වහන්සේ වැඩ ඉන්නේ කොයි ආරාමේද? ඒ වැඩ ඉන්න තැන ඉඳගෙන මේ වස්සාන කාලේ පුරාවටම දිනපතා බණ කියන. ඉතින් බණහන නොයෙක් පළාත් වෙලා එන. දවසක් සවැත් නුවර ජේතවනාරාමේට තරුණ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි වයස 12 ගෑනු ළමයෙකුයි බණහන ආවා. බණහන එන වෙලාවේ සවැත් නුවර ජේතවනාරාමේට පිටිපස්සෙන් ගලාගෙන යන අචිරවතී ගංගා තීරයේ මේ බණහන් එන උපාසක පවුලට විශේෂ දෙයක් දැක්කා. ඒ උපාසක මහත්තයා, තරුණ උපාසක මහත්තයා. දැන් එන්නේ මොකටද? බණහන් පින් කරන්න, නිවන් යන්න. මේ එනකොට ගංගා තීරේ එක තැනක කැස්බෑ බිත්තර වගේක් දාලා තියෙනවා දැක්කා. රස තෘෂ්ණාවට හිත පුරුදු වෙලා තිබුණ මේ තරුණ උපාසක මහත්තයාට කැස්බෑ බිත්තර දැකපු ගමන් එතනින් එහාට පන්සල් යන්න හිතුන්නේ නැහැ. එයාට එකපාරම හිතුණා මෙච්චර වටිනා ආහාරයක් කාලෙකින් හම්බ වෙන්නේ කැස්බෑ බිත්තර ටික එකතු කරගෙන කෑමට ගන්න ඕන. එතුමාගේ බිරිඳ කිව්වා ඔය අල්ලන්න එපා, පව් පිරෙනවා, ඔය කරන්න එපා. වයස 12 ගෑනු ළමයිත් කිව්වා තාත්තේ ඔය කරන්න එපා, පව් සිද්ධ වෙනවා. ඔය සතුන්ගේ බිත්තර ගන්න එපා. නමුත් බිරිඳටත් තර්ජනය කළා, දරුවටත් සැර කරලා මේ බණහන් ආපු උපාසක තාත්තා කැස්බෑ බිත්තර දැකපුවම හිත බැඳිලා බිත්තර ටික එකතු කරගත්තා. බිරිඳයි දරුවයි ප්‍රතික්ෂේප කරපු නිසා මෙයා කල්පනා කළා එහෙනම් ඕගොල්ලෝ ගිහලා බණ අහලා එන්න, මම මේක හදාගෙන කනවා කියලා. එයා අඳුරන හිතවත් මිතුරෙකුගේ ගෙදර ඒ ළඟ කිට්ටුවට ගියා. ගියාම ඒ ගෙදර ඉන්නේ තරුණ අම්මයි තාත්තයි වයස 12 ගෑනු ළමයි. තමන්ගේ දරුවගේ වයස. ඒ ගෙදරට ගිහිල්ලා කිව්වා දැන් මේ බණහන් යන ගමන් මගදී මට මේ කැස්බෑ බිත්තර ටික හම්බුනේ. දැකපුවන් කලාතුරකින් හම්බෙන දුර්ලභ කෑමක් නේ. මම මේක අරගෙන ආවා, අපි බෙදා හදාගෙන කමු කියලා බිත්තර ටික තම්බගෙන හැමෝම බෙදාගෙන කෑවා. තමන්ගේ දරුවගේ වයසෙම දරුවෙක් තමන්ගේ මිතුරට හිටියේ. ඉතින් මං හිතන්නේ තමන්ගේ දරුවා මතක් වෙලා වෙන්නේ නැති. මොහු මොකද කළේ? අර පුංචි දියණියට කැස්බෑ බිත්තර තම්බලා දුන්නාම ඒ දරුවා කෑවා. කාලා ඒ කැස්බෑ බිත්තර වල රසයට හිත බැඳුණා මේ චූටි වයස 12 ගෑනු ළමයාට. ආසාවෙන් රස තෘෂ්ණාවෙන් මේ විජු
ආහාරයට ගත්තා. ඉතින් කෑම කාලා රැ වැටුණාට පස්සේ මේ තරුණ උපාසක මහත්තයා යන්න හදනකොට මාමේ ආයෙත් එනකොට කැස් බෑ පිටර හම්බුනොත් තරන් එන්න. මේ පුංචි ළමයා රස තෘෂ්ණාවට බැඳුණා. දැන් තමන්ගේ දරුවා කන්නේ නැහැ, තමන්ගේ බිරිඳ කන්නේ නැහැ. ඒ දරු සෙනෙහසින්ම තමන්ගේ යාළුවාගේ දියණියට කන්න දෙන්න ඕන නිසා ආයෙ දවසක එනකොට ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ දරුවාට කැස් බෑ පිටර ගෙනත් දුන්නා. ඒ ගෙදරට ගෙනලා කාලා බීලා පුරුදු වුණා. ඔය සමහර ඉන්නවා තමන්ගේ බිරිඳ බොන්න දෙන්නේ නැත්තම් බීම බෝතලෙත් අරගෙන කුකුලෙකුත් බැඳගෙන යාළුවාගේ ගෙදරට යනවා කාලා බීලා එන්න. මොන නැත්තම් යාළුවොත් එක්ක වෙල් අයිනට යනවා, වැව් අයිනට යනවා, කැලෑවලට යනවා. ඔය නොයෙකුත් හුදකලා තැන් වලට යනවා ගෙදර බොන්න දෙන්නේ නැති අය. ඉතින් බොන මිනිස්සයා කොහෙද දාලවත් මකන්න බෑනේ. ඉතින් මේ තෘෂ්ණාවටපත් වුණාම ඒක ඇබ්බැහි වීම. දැන් කොහොම ටික දිනක් කොහොම ඉතින් අර ගෙදරට ගියා යන වෙලාව අර ගෑන ළමයා කැස් බෑ පිටර ඉල්ලනවා. ලැබුණු වෙලාවට ගිහිල්ලා කනවා බොනවා. කොහොම හරි මේ චූටි දරුවා ගැහණු ළමයා තද තෘෂ්ණාවක් ඇති කරගත්ත කැස් බෑ පිටර වලට. පිටර නැති දවසට හඬනවා බිම පෙරලි පෙරලි. ඔය සමහර අපේ දෙමව්පියන්ගේ ළමයිනොත් එහෙම ඉන්නවා. වැඩාරලෙන්කට බලන්නකෝ. රස්සාවට ගිහලා තාත්තා යනකොට චොකලට් එකක් ගෙනත් දෙන්න ඔය පොඩි එක්කෙනෙකුට. නැත්තම් ස්පන්ජ් ගෙඩියක් ගෙනත් දෙන්න. ඒකට රස්සාව වැටලා ඒකට තෘෂ්ණාව ඇති වුණොත් වැඩ ඇරලා එන හැම වෙලාවකම ගේට්ටුව ළඟට දුවගෙන එනවා අදත් ටොපි ගෙනාවද චොකලට් ගෙනාවද ස්පන්ජ් ගෙනාවද කියලා අහගෙන. ඒක ලොකු වුණත් පොඩි වුණත් සිතක් යම් දෙයක් එක්ක තෘෂ්ණාවෙන් බැඳී ගත්තොත් ඒ දේ හොයන එක ස්වභාවය. ඉතින් අර ගෑන් ළමයා කැස් බෑ විතර නැති වෙලාවට හැම වෙලාවෙම අඬනවා වැළපෙනවා. මට බිත්තර ඕනමයි කියලා. ඉතින් කැස් බෑව හැම වෙලාවෙම බිත්තර දාන්නේ නැහැ නේ. දෙමව්පියෝ කල්පනා කළා එකම දරුවයි හැක් වගේ ඉන්නේ. යාගේ හිත රිදවන්න හොඳ නැහැ කියලා මේ දරුවට කන්න බොන්න මේ අම්මයි තාත්තයි කුකුලෙකුයි කිකිලියකුයි ගෙනත් දැම්මා. බිත්තර දාන වයසේ. දාලා දැන් මේ කිකිලි බිත්තර තම්බලා මේ දරුවට දුන්නා. ටික කාලයක් යනකොට මේ ගෑනු ළමයා අර කිකිලි බිත්තර වලටත් අර විදිහටම කෑදරකමෙන් පුරුදු වෙනවා. කොච්චර මේ කුකුළු බිත්තර වලට කැමතිද කියුණාද කියනවා නම් කූඩුව ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කිකිලි බිත්තරේ දානකම්. දාලා බිත්තර දාපු ගමන් ගෙනල්ලා තම්බලා කන්න ඕන. මේ තරම් රස තෘෂ්ණාවට ගිජු වෙච්ච මේ ගෑනු ළමයා මෙහෙම දාන බිත්තරේ කනකොට මට අද කියලා දෙන්න ඕන වටිනා දෙයක් මුළු ලෝකෙම ඉන්න බෞද්ධ සියලු මිනිස්සුන්ට. මොකද බොහෝ අය මෛත්‍රී භාවනාව කරනවා හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. පුදුම විදියට මෛත්‍රී භාවනාව වඩන්නේ සත්තුන්ගේ බොකු බඩවැල් සත්තුන්ගේ මලකුණු කන්න හරි ප්‍රියයි. ඔබට කැමති නම් කෑවත් කමක් නැහැ නොකෑවත් කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් කන්න එපා කියලාත් නැහැ කන්න කියලාත් නැහැ. උන්වහන්සේ ධර්ම අවබෝධයේ පිණිස ධම් දෙසුවේ ධර්මය අවබෝධ කර ගැනීමට. මනුෂ්‍යයන්ගේ ආකල්ප වෙනස් වෙන්න නම් අවබෝධය කියන එක තියෙන්න ඕන. අධ්‍යාපනය තුළින් ආකල්ප වෙනස් කරන්න අමාරුයි. අවබෝධය තුළින් තමයි මේ ආකල්ප වෙනස් කරනවාද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා ඔබට තේරුම් ගන්න පුළුවන් මේ අවබෝධය කියන්නේ මොකක්ද කියලා. දැන් මොකද කරන්නේ? අර කිකිලි බිත්තර වලට ප්‍රියමනාපයක් උපදලා කන්න පුරුදු වෙච්ච මේ ගෑනු ළමයා කිකිලි බිත්තරේ දානකම්ම බලා ඉඳලා ගෙනලා තම්බලා කන. මේ බිත්තර දාන කිකිලි අර තමන්ගේ බිත්තරේ දරු සෙනෙහසින් දාන බිත්තරේ අරගෙන ගිහිල්ලා විනාශ කරන මේ ගෑනු ළමයා කෙරෙහි වෛරයක් ඇති වුණා ඒ කිකිලි. මේක ධම්මපදයේ තියෙන ගාථාවක්. පකින්නක වර්ගයේ තියෙන හොඳ වටිනා ගාථාවක්. මේ බිත්තර දාන කිකිලි තමන්ගේ බිත්තරේ ඒ මොහොතේම අහිමි වෙනවා දැකපු මේ බිත්තරේ ගන්න ගෑනු ළමයා කෙරෙහි වෛරයක් ඇති වුණා. දිගින් දිගටම වෛර කරන්න ගත්තා. කිකිලිනේ
අපිට වගේ කතා කරන්නත් බෑ, ඒවට ඉරහිව යන්නත් බෑ. නමුත් හිතේ වෛරය තිබුණා. අර ගෑනු ළමයාට මං හිතන්නේ බිත්තර කාපු නිසාම වෙන්න ඇති. හැමෝම ඉගෙන ගත්ත අය දන්නවා ප්‍රමාණයට වඩා බිත්තර අනුභව කිරීමෙන් වෙන හානියක් තියෙනවා. මොනෑම හේතුවක් නිසා අර වයස 12 ගෑනු ළමයා හදිසියෙම කලුරිය කළා. මං හිතන්නේ මේ දරුවා කලුරිය කළා. මේ දරුවා ගිහිල්ලා කිරිල්ලියක් වෙලා ඉපදුණා. කිකිලි මැරිලා ගිහිල්ලා බැලලියක් වෙලා ඉපදුණා. ඒ කිට්ටුව. මොකද උනේ? කිකිලි මේ කිරිල්ලිය දාන හැම බිත්තරයක්ම අර බැලලිය කන. මගේ දරුවන්ට හානි කරපු උඹට දරුවන්ගේ සෙනෙහස ලබන්න දෙන්නේ නැහැ කියන චේතනාව අර සත්ත්ව ලෝකේ දැන් අපි හිතනවානේ උසස් මනසක් තියෙන අපි හිතනවා සත්තුන්ට එහෙම වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, තරහක් නැහැ කියලා අපි හිතනවා. මොකද ඒගොල්ලන්ට කතා කරන්න බෑ, ඒගොල්ලන්ට හිතන්න බෑ කියලා අපි ළඟ තියෙනවා මොකද්ද අදිමානයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ගහට කොළට පවා ආදරය කරන්න කිව්වේ. දැන් භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුවකට විනය නීතියක් තියෙනවා. ගහක කොළයක්වත් කඩන්න තහනම්. ඇයි මේ අචේතනික ගහ ජීවයක් කියලා හිතන්න. එතකොට අපේ ඇඟිල්ලක් කඩනකොට අපි කැමති නෑ වගේ ගහක කොළයක් කඩනකොටත් ගහ කැමති. ඒ වගේ මේ සත්තුත් එහෙමයි. ඉතින් දැන් අර එකාත්මික වෙච්ච වරදට උපනුපන් හැම ආත්මිකම ඒ පලි ගැනීම සිද්ධ වුණා. දැන් මම එතනින් නතර කරලා වෙලාව හැටියට මේ දැන් කතා කරන්න හදන්නේ අපි ඔබ කාටවත් මෙතෙක්කල් හිතුණද අපිට හිතක් තියෙනවා, අපිට හිතන්න පුළුවන්. නමුත් තිරසනුන්ට හිතන්න පුළුවන් කියලා අපිට හිතුන්නේ නැහැ. මේ ගහකොළට දැනෙනවා කියලා හිතන්නේ. දැන් සමහර ගස් වර්ග තියෙනවා සංගීතය මෙහෙවනකොට ඒ ගස්වල කොළ නටනවා. සමහර ගහක කොළයක් හෙල්ලුවා මුළු ගහේම කොළ නිදා ගන්න. නිදි කුඹා වගේවා තියෙනවා. අපිට හිතා ගන්න බෑ එහෙම වෙන්නේ ඇයි කියලා. සමහර ගස් කොළන් අපිට කතා කරනවා. සමහර ගස් කොළන් තියෙනවා අපි ගහට කතා කරන කරුණා මෛත්‍රියෙන් කතා කරනකොට කවදාකවත් ඵල තිබුණ නැති ගස්වල ඵල හට ගන්නවා. අපි ගහට ආදරය කරනකොට ගහ අපට ආදරය කරනවා. අපි පරිසරයට ආදරය කරනකොට පරිසරය අපිට ආදරය කරනවා. ඒ වගේ තමයි අපි වතුරට ආදරය කරනකොට වතුරෙන් කවදාකවත් විසක් අපට එකතු වෙන්නේ නැහැ. වතුර අපිට ආදරය කරනවා. අත්තරම් පින්නතුනි මා අද ඔබට මතක් කරන්නේ විශේෂයෙන් මේ එහිපස්සිකෝ වැඩසටහනේ. එහිපස්සිකෝ කියන වැඩසටහනේ නමේ අර්ථය තමයි එන්න ධර්මයේ දකින්න. එතකොට එන්න කියන්නේ කොහෙද? පන්සලට පුස්තකාලයටද? නැහැ. එන්න කියන්නේ ඔබ තුල ධර්මයේ දකින්න. එහිපස්සිකෝ වැඩසටහන යන වෙලාවට ඔබේ බණ ටික අහලා ඔබ දිහා බලන්න. ඔබේ සිතේ දරන ධර්මයේ දැරීම මොකද්ද කියලා ඔබ මෙනෙහි කරන්න. ඔබ ගැන ඔබ මෙනෙහි කරනකොටයි ඔබට ඔබ කවුද කියලා වැටහෙන්නේ. අවබෝධ වෙන්නේ. ඒකට ඔබ මොනවද ලෝකයට දෙන්නේ? ඔබ ලෝකයට අකාරුණික දෙයක් නම් දෙන්නේ. ලෝකයෙන් ඔබට ලැබෙන්නේ අකාරුණික ඵලයක්ම. ඔබ ලෝකයට අමෛත්‍රියෙන් නම් සලකන්නේ. ලෝකයේ සියලු දෙනා ඔබට අමෛත්‍රියමයි සලකන්නේ. ඔබ ලෝකයට කුරිරුකම් කරනවා නම් ලෝකයට ඔබ මුණ ගැහෙන හැම තැනම ඔබට කුරිරුකම් කරනවා. එහෙම පරිසරයක එහෙම ප්‍රතිරූපයක තමයි ඔබ උපදී. දැන් බලන්න ඔය සුනාමිය ආවා. විශාල බරපතල නායා යෑම් ආවා. ගම් වතුර තර්ජන ආවා. මේවා අපි ස්වභාවික විපත් කියලා කිව්වට ඔබ දන්නවද ඔය ස්වභාවික විපතකෙදි කර්මඵලය දරුණු නැත්නම් එවැනි කර්මයකට විනාශ වෙන්න ඉඩකඩ නැත්නම් ඔහු විනාශ වෙන්නේ නැහැ. සුනාමියෙන් දිවි බේරගත්ත අය කොච්චර ඉන්නවද? අඩි 20 උඩට මුහුද ගල්ලත් එයා ජීවිතේ බේරගත්තා. එයාගේ දේපලට හානියක් වුණේ නැහැ.
සමහරු මුහුදේ ඉඳලත් අඩි 20 30 සමහර කිලෝමීටර් භාගය හා පැත්තේ ඉඳලා මැරලා ගියා. දැන් නායනකොට කඳු පාමුල මුළු කඳු දෙක තුනම හොදගෙන ඉද්දි කඳු පාමුල හිටපු එක්කෙනෙක් බේරිලා තියෙනවා. තිරිසන් සත්තුත් බේරිලා තියෙනවා, මනුෂ්‍යත් බේරිලා තියෙනවා. සමහරු ඒ නායයම වෙනකොට නායයමට සම්බන්ධයක් ඇති තැනක නෙවෙයි ඉපදුනේ. වෙන තැනක ඉඳලා ඇවිල්ලා ඒ ඥාති ගෙදරකට ඇවිල්ලා කකා බිබී ඉන්නකොට සුනාමිය ඇවිල්ලා නායයම ඇවිල්ලා ඇදගෙන ගිහිල්ලා තියෙනවා. සමහරු අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහලා අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහලා සමහරු අනුන්ගේ ප්‍රශ්න නිසා පිහිපාරවල් කාලා තියෙනවා. බෝම්බ පාරවල් කහලා තියෙනවා. කිසිම වරදක් අබමල් රේණුක වරදක් මේ ආත්මේ කළා නැහැ. අනුන් අතර ඇති වෙන අඩදබර විසඳන්න ගිහලා එවෙලි අනුන්ගෙන් ලැබෙන පොළු පහරක් කාලා මැරලා ගිහිල්ලා තියෙනවා. අනුන් තියපු වෙඩි පාරක් කාලා මැරලා ගිහිල්ලා තියෙනවා. ලංකාවේ නම් අනන්ත උපමා උපමේය කියන්න අවශ්‍ය තරම් ඕන තරම් උදේට පත්තරයක් ගත්තොත් ඒ පත්තරය දිහා බලනකොට ගුවන්විදුලියක් ආගෙන හිටියොත් රූපවාහිනියක් බැලුවොත් දවසකට කොච්චර කර්ම විපාක විඳිනවද කියලා බලන්න. මෙන්න මේකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ තාම ලස්සන සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. දැන් අර කිකිලි බිත්තර කන දරුවා කෙරෙහි වෛරයක් ඇති වුණා. ඒ දරුවා ගිහිල්ලා මැරිලා ගිහිල්ලා කිරිල්ලියක් වෙලා ඉපදුනා. කිරිල්ලිය වෙලා පැටව දානකොට කිකිලිය ගිහිල්ලා බැලලියක් වෙලා ඒ පිත්තර කන්න එකට එක කරන තැනකට සංසාරගත සම්බන්ධකම් එකතු වුණා. මේක ඕනම කෙනෙකුට කියපු ගමන් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා දැනුම තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම කොහොමද වෙන්නේ? කාටද එහෙම කියන්න පුළුවන්? එහෙම හිතන දැන් සමහරවිට එකම අම්මගේ කුස තුළ උපදින දරුවෝ 5 දෙනෙක් ගත්තොත් බලන්නකෝ. ජං විද්‍යාත්මකව ඥාන සමානයි නම් මව්පියන්ගේ ඥාන වලට සමාන නම් දරුවෝ 5 දෙනා අච්චුව ගැහුවා වගේ එක විදිහට ඉන්න එපා. ඒ ඥාන වලට අනුව නම් හැදෙන්නේ දරුවන්. ඥාන විද්‍යාවට අනුව නම් දරුවෝ 5 දෙනා එක විදිහකට ඉන්නවා. එක්කෙනෙක් සුදුයි, එක්කෙනෙක් කළුයි, එක්කෙනෙක් උසයි, එක්කෙනෙක් කොටයි, එක්කෙනෙක් අංග විකලයි, එක්කෙනෙක් අංග සම්පූර්ණයි, කෙනෙක් බුද්ධිමත්, කෙනෙක් මෝඩයි, කෙනෙක් හිතුවක්කාරයි, කෙනෙක් හරිම කාරුණිකයි, කෙනෙක් කීකරුයි. මේ විවිධ ගති පැවතුම් ඇතුව එකම මව්පියන්ගේ දරුවෝ උපදින්නේ සංසාරේ තමන් ඔතාගෙන පතාගෙන ආපු කර්ම ශක්තිය හැටියට. එහෙනම් රත්තරන් දෙමව්පියනි මේ සියලු විස්තර ඔබට දැනගන්න පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක තමයි මුළු මහත් ලෝකයේම ප්‍රයෝජනයට ගන්න බුද්ධිමතුන් තමන්ව හඳුනා ගන්න වටිනාම සූත්‍ර දේශනාවක්. ඒකට අපි කියනවා පරාභව සූත්‍රය කියලා. පරාභව සූත්‍රය කියන්නේ තමන් බබලන්නේත්, තමන් පිරිහෙන්නේත් තමන් හිතන පතන විදිහට. තමන් දුක් විපාක විඳින්නෙත්, තමන් සැප විපාක විඳින්නෙත් තමන් හිතන පතන විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ අන්නර මේ කැසබු බිත්තර කතාවත් එක්ක එකතු වෙලා ඉතාම වටිනා කතන්දරයක් කියනවා. මහණෙනි යම් කිසි කෙනෙක් යම් දෙයක් එක්ක පණ ඇති දෙයක් එක්ක හෝ පණ නැති දෙයක් එක්ක ඇබ්බැහි වීමක් වුණොත් ඒ ඇබ්බැහි වීම මත පුද්ගලයා නරක දෙයකට ඇබ්බැහි වුණොත් දස කුසලයන්ට ගරහනවා, ද්වේෂ කරනවා. පින්කම් කියන ඒවා, හොඳකම් කියන ඒවා නිතරම ප්‍රතික්ෂේප කරන අවාසනාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. තමන් අපි කියමු දැන් මත් වතුර බොන මිනිස්සෙකුට මත්පැන් බොන්න එපා කිව්වොත් එයාට හරියට කේන්ති යනවා. කේන්ති කියලා එයාට හොඳක් අවවාදයක් කරන මිනිස්සයාට බයින. සමහරු බුදුහාමරන්ට බයින. සමහරු ධර්මයට බයිනවා. සමහරු ස්වාමීන් වහන්සේලාට බයිනවා. ස්වාමීන් වහන්සේගේ දරුවෙක් වගේ හිතලා හොඳ නරක කියලා දෙනවා. එයාට නොපෙනෙන පැත්තක් එයාට කියලා දෙනවා. එයා මොකද කරන්නේ? තමන්ගේ හතුරෙක් වගේ තමයි හාමුදුරුවෝ පේන්නේ. තාත්තා පේන්නේ හතුරෙක් වගේ. අම්මා පේන්නේ හැතිරියෙක් වගේ. ගුරුවරු පේන්නේ හතුරු වගේ. මෙන්න මේ පරාභව සූත්‍රයේ පළවෙනි පරාභවයේ පිරිහීමට හේතුව තමයි දස අකුසලයන් කරන දස කුසලයට ගරහන ද්වේෂ කරන හිතක් හැදෙනවා. ඒ පව්කම් විශේෂයෙන් පව්කම් වලට හිත පුරුදු වෙනවා. කෙලස් කම් වලට පුරුදු වෙනවා. හිත කෙලස් වැඩෙනවා. පව්කම් කරන්න හිත පුරුදු වෙනවා.
පව්කම් වලට සිත ඇබ්බැහි වුණාම ඒ ඇබ්බැහි වූ සිත නැවත තිබූ තත්වයට ගන්න ලෙහෙසි නෑ. ඔබත් බලන්නකෝ ඔබේ ජීවිතේ යම් පුරුද්දක් ඇති වුණා. දැන් අද කෑම කාලා බුලත් ඉඩක් කන්න. හෙට කෑම කාපු ගමන් ඔබට බුලත් ඉඩක් කපන්න හිතෙනවා. පොඩි උදාහරණයක් කිව්වේ හොයලා බලන්නකෝ. කෑම කාපු ගමන් බුලත් වට්ටිය තියෙනවද කියලා හොයනවා. ඒක වළක්වන්න බෑ. කෑම කාලා සිගරට් එකක් බිව්වොත් සමහර ඔෆිස් එකේ ඉඳලා වැසිකිළියට යනවා සිගරට් එක උරන්න. ඔෆිස් එකේ බොන්න තහනම් වැසිකිළිය ඇතුළට ගිහිල්ලා උරලා එනවා. ඒ කියන්නේ මොනතරම් නීති පැනෙව්වත් ඒ ඇබ්බැහි වෙච්ච දේවල් වලින් ගැලවෙන්න බෑ. එතකොට පව්කම් කිව්වහම මේ ඇබ්බැහි වීම නිසා වෙන්නම තමන් පිරිහෙන පුද්ගලයෙක් වෙනවා. එතකොට පිරිහීමට ලක් වෙන පුද්ගලයෙකුට කොයිතරම් දහම් දෙසුවත් ඔහු කෝවේ දාලා මකලා හදනවා කියලා හිතුවත් සමහර අයට හැදෙන්න බෑ. හැදෙන්න නම් ඔහු දහමට ගරු කරන්න ඕන. දහමට මෛත්‍රී කරන්න ඕන. හොඳ දේ අගයන්න ඕන. හොඳ දේට ගරු කරන්න ඕන. හොඳ දේ අගයන හොඳ දේට ගරු කරන නම්‍යශීලී සෞම්‍ය හිතක් තියෙන පුද්ගලයන්ට පමණයි ධර්මයේ ආශිර්වාදයේ ධර්මයේ සැනසෙල්ල ලැබෙන්නේ. එහෙමනම් රත්තරන් දෙමව්පියනි, තරුණ දරුවනි, ලාබාල පුංචි දුවේ පොඩි දෙයකටවත් ඇබ්බැහි වෙන්න එපා. අද නම් ලෝකේ ඇබ්බැහි වෙලා තියෙන දුරකථනයට. දුරකථනයට ඇබ්බැහි වෙච්ච නිසා දවසකට එන විපත් කොච්චරද කියලා බලන්න. අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා තියෙන විනාශය කොච්චරද කියලා බලන්න. ලෝකේ මේ යන්ත්‍ර හදලා තියෙන සැනසෙන්න. නමුත් බොහෝ නොදන්නා අසරණයෝ ඒ සැනසෙන්න ලැබිලා තියෙන දේවල් වෙනසීමටපත් කරනවා. එහෙමනම් ඔබ හැම දිනාටම පරාභව සූත්‍රයේ එන පළවෙනි කරුණ තමයි හොඳ දේ අගය කරන්න, නරක ප්‍රතික්ෂේප කරන්න. හේතුව හොඳ දේ ද්වේෂ කරොත් පිරිහීමට ලක් වෙනවා. එහෙමනම් ඔබට අද ගෞරවයෙන් අපි ආරාධනා කරන්නේ පිරිහෙන කෙනෙක් වෙන්න එපා. නොපිරිහි ජීවිතේ පවත්වන්නට බුදු බණම ඔබට උපකාර වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.